ආයිබෝන් දුවේ පුතේ HiH IQ team අපේ Telegram group එක ආශ්‍රයෙන් අපි සාකච්ඡා කරන IQ ගැටලු මාලාවේ පළවෙනි homework එක තමයි මම මේ විදිහට අද practically වාට කරලා පෙන්නන්න හදන්නේ. ඉතින් කෙනෙක්ට මේ වෙනකොට අපි සාකච්ඡා කරලා තියෙන ප්‍රශ්න 10 ලැබිලා නැත්නම් ඔයාලට පුළුවන් අපි description එකේ link එක දාන්නම් අපේ Telegram group එකේ link එක. ඉතින් ඔයා ඒකට add වෙන්න. add වෙලා විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් එදා දවසට අපි දෙන ගැටලු කීපය හදලා තියන්න ඕන. හදලා තියාගන්න සහ හදලා අපිට images එක් කරන්න ඕනේ වගේ. ඔයාලට තියෙන ගැටලු අපිත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. ඉතින් ඒ ගැටලු 10 ඔයාලට අමාරු කොටස් තියෙනවා නම් ඒක निराකරණය කරගන්න විතරයි. ඔයා එදා දවසේ ඒක පදනම් කරලා මම ඉදිරිපත් කරන channel එකට දාන වීඩියෝ එක බලන්න ඇත්තටම එන්න ඕනකම තියෙන. හරි. ඒ විදිහට අපේ homework 1 එක අපි මේ වෙනකොට සකස් කරලා අවසానයි. අපිට අපේ දුල පුතාලා කීප දෙනෙක්ම සාර්ථක පිළිතුරු ලබා දීලා තිබුණා. නිවැරදි පිළිතුරු ලබා දීලා තිබුණා. හැබැයි පුතේ පිළිතුරු නිවැරදි වීමට වඩා මට මෙතනදී වැදගත් වෙන්නේ අඩුම කාලයකින් පිළිතුරු ගන්න. මොකද අපි මේ වගේ ප්‍රශ්නයකට සාමාන්‍ය විනාඩි 1මාරක් දෙකක් දෙන්නත් බෑ. ඇත්තට විනාඩි 1මාරක් පමණයි වැය කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් සමහරු ලොකුවට සටහන් නදලා එහෙම තියෙනවා. නමුත් ඒවා කරන්න ඔයාට හිතන්නවත් වෙලාවක් නැහැ. IQ paper එකක් ඇතුළතදී මේ වගේ ප්‍රශ්නයක් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඔයා හිතන්නකෝ විනාඩි 1මාරක් තුල ඒ කියන්නේ තප්පර 90ක් තුල ඔයා මේක කියවලා මේකට පිළිතුරත් හොයාගන්න ඕන. හරි මෙන්න මෙහෙම අපි පටන් ගමු මේක පළවෙනි homework එකේ පළවෙනි ගැටලුව තමයි මේ. ඒ නිසා මම මේක අංක 1 කියලා මෙතනින් සටහන් කරගන්නම් මෙන්න මේ විදියට. ඔයාලට මේක අපහැදිරිකමක් තියෙනවා නම් දරුවනේ අපේ description එකෙන් link එකෙන් යන්න අපේ group එකට ඒකේ තියෙනවා homework 1 කියලා මේ ප්‍රශ්න ටික මේ විදියට මැට් කරලා. රජයේ සේවකයෙක් ගෙදරින් පිටත් වී තම මෝටර් සයිකලයෙන් පැයට සැතපුම් 24ක සාමාන්‍ය වේගයකින් ගිහිල්ලා උදේ 10ට කොළඹට ළඟා වෙනවලු. ඔහු පැයට සැතපුම් 36ක සාමාන්‍ය වේගයෙන් ගියොත් උදේ 9ට කොළඹට ළඟා වෙනවලු. ඉතින් මොකද්ද කියන්නේ? අපිට මෙතන ඇත්තටම වේගය සමානයි දුර බෙදීම කාලය වගේ සූත්‍ර ආදේශ කර ඉන්න ඕනද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එකම රජයේ සේවකයා එකම ගමනක් ගැන කතා කරන්නේ. එහෙනම් මොකද්ද මෙතනදී සමාන වෙන්නේ අවස්ථා දෙකටම? එකම දුරක් තමයි මේ අවස්ථා දෙකේදී ගෙවාගෙන යන්නේ. ආරම්භයේදී පැයට කිලෝමීටර් 24ක වේගයකින් පැය කීයක් යනවද කියලා කියන්නේ. හැබැයි එයා ගමනාන්තයේ උදේ 10ට ළඟා වෙනවා. ඊළඟ අවස්ථාවේදී එයා වේගය ටිකක් වැඩි වෙනවා. සැතපුම් 36ක වේගයකින් යනවා පැයට. එතනදී එයා ගමනාන්තයට ළඟා වෙන්නේ උදේ 9ට. ඒ කියන්නේ සැතපුම් 24 වෙනුවට සැතපුම් 36ක් කලින් ගියපු නිසා එයාට පුළුවන්කම තියෙනවා පැයකට කලින් අදාළ ස්ථානයට ළඟා වෙන්න. ඒ කියන්නේ එයාට ඇත්තටම පැයට සැතපුම් කීයක්ද වේගය වැඩි වුණේ පෙරට සාපේක්ෂව 24 තිබිච්ච එකේනා 36කට ගියා. ඒ කියන්නේ ඇත්තටම පැයට සැතපුම් 12ක් තමයි එයාට වේගය වැඩි වෙලා තියෙන්නේ. ඉතින් 12 වරක් 5කින් කොටස් 5කින් තමයි ඒ පැය නිර්මාණය වෙන්නේ. ඒ නිසා තමයි අපි මේකට ආන්සර් එක 72 කියලා ගන්නෙ. නමුත් ඒ කෙටි ක්‍රමයෙන් මම දන්නවා මගේ දුර පුතාලට තාම ටිකක් බර වැඩි. අපි ඒ තරම් ලොකුවට තර්ක කරන්න මේ දුර වේග කාල ප්‍රශ්න තාම සකස් කරේ නැති නිසා. ඒ නිසා මම කෙටිම ක්‍රමයට මම මේක ඉස්සෙල්ලා හදලා දෙනවා. අපි දන්නවා පුතේ දුර සමානයි වේගය බෙදීම කාලය. ඉතින් කෙනෙක්ට ඕන දුර සමාවෙන්න වේගය සමානයි දුර බෙදීම කාලය කියන එක. ඉතින් මේක සිංහලෙන් ලියන්න යන්නේ මොනම අවස්ථාවකවත් මේක ලියන්න ඕන v සමානයි x බෙදීම t කියලා තමයි ඔයාගේ සූත්‍රය ලියන්න ඕන. ඔයා IQ paper එක කොතන ලිව්වත් මේ සිංහල අකුරු ලියන්න යන කාලය ඉතිරි කරගන්න ඔයා ඒක සංකේතාත්මකව දැක්වීම තමයි වඩාත් නුවණට හුරු වෙන්නේ. ඉතින් මෙතනදී x කියන එක නියතයක් දුර වෙනස් වෙන්නේ නැහැ. vt සහ v1t සහ v2t v1t1 ආරම්භයේදී v2t2 ආරම්භයේදී අයියේ වේගය වෙනස් වෙනවා සහ කාලය වෙනස් වෙනවා. හැබැයි මෙතන විශේෂත්වය තමයි කාලය නිශ්චිත වශයෙන් අපිට පැය 1ද 2ද 3ද කියලා දෙන්නේ නැහැ පුතේ. ගාන අපිට එහෙම දෙන්නේ නැහැ. ඒ වෙනුවට මොකද්ද කියන්නේ? ආරම්භක අවස්ථාවේදී යාට පැය t යනවා නම් ඊළඟ අවස්ථාවේදී වේගය වැඩි කරාන් පස්සේ ඊට වඩා පැයක් අඩුවෙන් තමයි යාට යන්නේ. කලින් 10ට ලඟ වෙච්ච තැනට 9ට ලඟ වෙනවා කියන්නේ. ඒ අවස්ථාව එකම අවස්ථාවකදී පිටවීමක් ගැන කතා කරනකොට එකම අවස්ථාවක පිටවීමක් සලකන්න කියලා දෙනකොට අපිට ගන්න පුළුවන්කම තියෙනවා. ආරම්භක අවස්ථාවේදී වේගය ගාන දෙනවා කීයද? 24යි. ඒකට අපි t කාලයක් ගියා කියලා හිතුවොත් 36ක වේගයකින් යනකොට එයාට යන්නේ t ඍණ එකක කාලයක්. t කියලා කියන්නේ පැය වලින් ගත්තොත් t ඍණ එකක කාලයක්. ඉතින් දැන් මේක විසඳන්න සමහරව මේකෙන් ගුණ කරනවා. මේක වරහන් සුළු කරලා වෙනම ලියා ගන්නවා. ඊට පස්සේ මේ පදේ මෙතෙන්ට ගෙන නැහැ. කිසිම දෙයක් ඔය කටසටහන් කොලේ කරන්න උත්සාහ කරන්න එපා. අත්දැකීමෙන් අපි ප්‍රැක්ටිස් එකෙන් තමයි මේව හදන්න ඕනේ. 36t මෙතන ගුණ වෙලා මේ පැත්තටින් ඇවිල්ලා අඩු වෙන බව ඔයා හොඳටම දන්නවා. 36න් 24ක් ඉස්සෙල්ලා අඩු කරාම 12t කියලා මෙතන ඉතිරෙනවා. මෙතන
36ක් විතරක් හිතනවා T කියලා කියන්නේ 3යි කියලා අපි එකපාරටම ටක් ගාලා හිතෙන් ආන්සර් ගන්න තරමට ඔයා දියුණු වෙන්න ඕන. ඉතින් T කියලා කියන්නේ අපේ පිළිතුර නෙමෙයි අපෙන් ඇහුවේ මොකක්ද? ගෙදර සිට කොළඹට දුර කීයද කියන එකනේ ඇහුවේ. එතකොට මොකද්ද වෙන්නේ? මේක තැනකට අපි ආදේශ කරමු වේගය 24 වෙච්ච අවස්ථාවේ කාලය T3යි කියලා. කියන්නේ 24 වලත් 3 24 වලත් 3 හොයන්න කෙනෙක් 24 වලත් 3 මෙහෙම ලියන්නේ නැහැ. මේවා කිසි විටකත් නොකළ යුතු දේවල්. 24 වලත් 3 හොයන්න 20 වලත් 3 වෙනම හොයනවා 60යි 4 වලත් 3 12යි 60යි 12යි 72යි ඒ අනුව 72 කියන එක කෙටි පිළිතුරු විදිහට තියන්න බෑ. පිළිතුරු හතරක් දීලා ඔයාලට එකක් තෝරන්න එනවා නම් 72 ඔයාලට තෝරන්න පුළුවන්. හැබැයි ලියන්න තියෙනවා නම් 72 වැරදි පිළිතුරක්. වියුත්තේ සතපුම් 72යි මෙම ගණනට අනුව ඔබේ ගණනේ තියෙන කිලෝමීටර් නම් ඒ වියුත්තේ කිලෝමීටර් 72ක් ලෙසට යනවා. අපි පළවෙනි ගාන මේ ආකාරයෙන් අවසන් කරනවා. ඊට පස්සේ අපි යනවා අපේ සීරීස් එකේ අපිට කතා කරන්න තිබිච්ච දෙවෙනි ගාන කතා කරන්න. මේක තමයි දෙවෙනි ගාන. මොකද්ද? මේ ගොඩක් අය මේක ගාන හදන්න උත්සාහයක්වත් කරලා තිබුණේ නැහැ. ඉතින් ඒක ඒසේ නොවිය යුතුයි. ආවම වශයෙන් ඔබ උත්සාහයක් දැරිය යුතුයි. මේ ගාන හදන්න ඔබට වැරදෙන්න තියෙන ක්‍රම 10ක් 20ක් ඔබ ඉගෙන ගන්න නම් ගාන හදන්න ඔබ ආරම්භයක් ගන්න ඕන. පෑන අතට ගන්න ඕන. මට මේකේ මොකක් හරි දෙයක් කරන්න පුළුවන් කියන සිතුවිල්ලෙන් තමයි ඕනම ගානක් හදන්න ඔයා එළඹෙන්න ඕන. මෙන්න මෙහෙමයි තියෙන්නේ. අපේ ගේ ළඟ සිට මහලු කාන්තාවක් මේ කිසිම දෙයක් අපට අවශ්‍ය නැහැ. ඒ නම් පුජ්‍යලේ කිව්වනම් හොඳටම ඇති. පොලියට මුදල් ණයට දෙනවා. පොලියට මුදල් ණයට දෙනවා කියලා හිතන්නකෝ. හරි. ඈ කියන්නේ තමා 120 පොලියට මුදල් ණයට දෙන බව. ඉතින් එයා කියනවලු 120 පොලිය කියලා අපි හිතනකෝ බෝඩ් එකක් ගහලා තියෙනවා 120 පොලිය ණයට දෙන්න ලැබෙයි කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. කවුරුන් හෝ එයාගෙන් රුපියල් 100ක් ඉල්ලුවාට පස්සේ මුල් මාසයේ පොලිය ලෙස එවලේම රුපියල් 20ක් අඩු කරගන්නවලු. කරගෙන ඉතිරි මුදල තමයි එයාට දෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ එයාගෙන් කෙනෙක් ගිහින් ඔන්න දැන් අපි හිතමු පොලිය දෙන කාන්තාවක් ඉන්නවා බෝඩ් එක 120යි කියලා ගහගෙන ඔයා ගිහින් ඉල්ලනවා රුපියල් කීයක්ද? රුපියල් 100ක් ණයක් ඉල්ලනවා. ඉතින් එයා කියන රුපියල් 100ක් මේ වෙලාව. එයා කියන්නේ එයා දෙන්නේ ඔයාට රුපියල් 80යි. ඉතින් රුපියල් 100ක් ඉල්ලන අවස්ථාවේදී රුපියල් 80ක් දෙනකොට එයා අපිට 20ක් අඩුවෙන් දුන්නා කියනකොට අපෙන් 20ක් නැති උනේ නැහැනේ. අපේ සාක්කුවෙන් 20ක් අපි ආඩු දුන්නේ නැහැනේ. අපි 100ක් ඉල්ලුවා. නමුත් අපට 80යි ලැබුණේ. හරි. එතකොට අපේ සාක්කුවට ණය 80ක් විදිහට තමයි ඇත්තටම එකතු වුනේ. හරි. පොලිය ලෙස එවලේම රුපියල් 20ක් අඩු කරගෙන ඉතිරි මුදල තමයි දෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ 80ක් දෙනවා කියන එකනේ. මාසයේ අවසානයේ ණයකට රුපියල් 100ක් ගෙවන්න ඕන. මාසයේ අවසානයේදී එක මාසයකට අපි ඉස්සෙල්ලා හදලා ඒක වාර්ෂික කරන්න 12න් ගුණ කරලා බලමු. මේක සාමාන්‍ය සුළු පොලි ගාණක් නිසා. එතකොට මේ රුපියල් 80ක් ගත්ත එක්කෙනා අන්තිමට කීයක් ගෙවනවද දරුවනේ? රුපියල් 100ක් ගෙවනවා. රුපියල් 80ක් ගත්ත එක්කෙනා අන්තිමට කීයක් ගිහින් ගෙවන්න ඕනද? රුපියල් 100ක් ගෙවන තත්ත්වයට එයාපත් වෙන්න ඕන. හරි. දැන් මට මේකේ වෙනස කියන්න. රුපියල් 100ක් ඉල්ල ගන්න එක්කෙනාට රුපියල් 100ම නම් දෙන්නේ. එයාගේ බෝඩ් එකේ තියෙන 120යි කියලා නම් පොලිය. එයා මාසෙ අන්තිමට 120ක් නම් 120ක් ගිහින් දුන්නම හොඳටම ප්‍රමාණවත්. කීයද පොලිය අනුපාතිකය? 120යි. 100ක් ගත්තා 20ක් වැඩියෙන් දුන්නා 120ක් පොලිය. ඒ කියන්නේ ආරම්භක ණය මුදල අර 20 එකතු වුණාම 120ක් හැදුණා 20 කියලා කියන්නේ මේ 120ක් විදිහට තමයි නිර්මාණය වෙන්නේ. හැබැයි දැන් 100 ඉල්ලන කෙනාට එයා ඇත්තටම දෙන්නේ 80යි. හැබැයි අවසානයේදී එයා ගෙවන්න ඕන 100ක්. එහෙනම් 80 දැන් ඉස්සෙල්ලා 100ට 20යි දැන් 80ට 20යි. 80ට 20ක් කියලා කියන්නේ 100ට කීයද? 80ට 20ක් කියලා කියන්නේ 100ට කීයද? 120ද? නෑ දරුවනේ. 80ට 20ක් කියලා කියන්නේ 100ට කීයද කියලා බලන්න. 20ට 1යි 80ට 4යි 100ට 25ක්. එහෙනම් මෙයා ටිකක් කපටි. මේ කියන කාන්තාව ටිකක් කපටි අයියේ. එයා බෝඩ් එක ගහන් ඉන්නව ගෙදර මන් දෙන්නේ 120 පොලිය කියලා. නමුත් එයා අන්තිමට මොකද්ද කරන්නේ? 120 මුවාවෙන් එයා 125ක් පොලිය අය කරනවා. 125ක් එයා පොලිය අය කරනවා මාසෙකට. මාසෙට 25යි නම් කාර්තුවකට ඒ කියන්නේ මාස 3කට සමා වෙන්න. අපි මාසෙකට 25ක් නම් මාස 4කට ගත්තොත් 100යි. මාස 4 ඒවා 3ක් අවුරුද්දකට තියෙනවා 100 ඒවා 3ක් 300යි. ඒ විදිහට අපිට 300ක ප්‍රතිශතයකින් මේකට පිළිතුරු ලියන්න පුළුවන්කම තියෙනවා. මාසික ප්‍රතිශතය හුවත් ඔයාලට 125කින් තමයි ආන්සර් කරන්න තියෙන්නේ. ඉතින් මේකට ලොකු සූත්‍ර ඕනේ නැහැ. මම ගාන හදනවා නම් මම මේ මොනවත් ලියන්නෙත් නැහැ. නමුත් ඔයාගේ පැහැදිලි කිරීමට අවශ්‍ය ඉඳ තමයි මම ඒක සටහන් කරගත්තේ. ඒත් එක්කම අපි යනවා ඉක්මනටම තුන්වෙනි ගාන ගැන කතා කරන්න. එතකොට මේ ගාන තමයි අපිට තුන්වෙනි ගාන විදිහට නම් කරගන්න තියෙන්නේ. ඉතින් දරුවනේ මම ඔයාලට කිව්වා මේ ගණන් පැහැදිලි නැත්නම් ඔයා අපේ description එකේ තියෙන high IQ team කියන Telegram group එකට එකතු වෙන්න. ඒකේ මේ homework ඔයාට ඔයා එකතු වෙන්නේ මොන වෙලාවෙ දුනත් මුලින් ඉඳන් අපේ සාකච්ඡා කරපු හැමදේම බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඔයාවට කමක් නැහැ. ඒක ඇතුලේ active විදිහට වැඩ කරන්න.
කරන්න පුළුවන් තරම් මහන්සිලා එකෙන් ප්‍රයෝජනයක් ගන්න. ග්‍රාමෝද්‍ය මණ්ඩලයේ ඡන්ද විමසකදී පින්නගොඩ ලැබූ ඡන්ද ප්‍රමාණයෙන් දෙගුණයක් ගුණවර්ධන ලැබුවා. හරි. ඊට පස්සේ ලක්දාස කියලා තුන්වෙනෙක් තියෙනවා. ලක්දාස ඡන්ද ප්‍රමාණයෙන් අඩක් පෙරේරාට 4 වෙනෙක් ගැන සඳහන් වෙනවා. ගුණවර්ධන ලද ඡන්ද සංඛ්‍යාවෙන් 4න් 3ක් පෙරේරාට ලැබුණා කියලා කියනවා. ගුණවර්ධන ලැබුණේ ඡන්ද 100ක් නම් මම එතනින් පටන් ගන්නවා. නිශ්චිත වශයෙන් දෙන්නේ කාගේ ඡන්ද සංඛ්‍යාවද? නිශ්චිත වශයෙන් දෙනවා මෙතන ඡන්ද සංඛ්‍යාවක්. ඒ කාගේ ඡන්ද සංඛ්‍යාවද? නිශ්චිත වශයෙන් දෙනවා දරුවනේ. මම මේ විදිහට හැදුවොත් ඔයාට පෙනේදි කියලා අපි බලමු. මේ විදිහට මම තියාගත්තොත් ඔව් ඔයාට අඳුර ගන්න පුළුවන්කම තියෙනවා. අපි මේ විදිහට මේක සකස් කරගමු. හරි. ඔව් අපි මේ විදිහට මම තියාගත්තොත් මම හිතනවා පැහැදිලි වෙනවා ඇති කියලා. මෙන්න මෙතනින් මම පටන් ගන්නවා. ගුණවර්ධනට ලැබුණේ ඡන්ද කීයක් කියලා තියෙන්නේ? ගුණවර්ධනට ලැබුණේ ඡන්ද 100යි. එහෙනම් මම G අකුරට ගුණවර්ධනට ඡන්ද 100ක් ඉස්සෙල්ලාම දාගෙන ඉන්න. ගුණවර්ධනට ඡන්ද 100යි කියන්නේ. ඊට පස්සේ ඊට උඩින් තියෙනවා ගුණවර්ධන ලද ඡන්ද සංඛ්‍යාවෙන් 4න් 3යි පෙරේරාට ලැබුණේ. එහෙනම් පෙරේරා PE කියලා දාන්න. මොකද මට ඊට P අකුරෙන් පින්නගොඩ කියලා නමකුත් හම්බෙච්ච නිසා PE කියලා මම පෙරේරා දාන්නම්. පෙරේරාට මේකෙන් 4න් 3යි 100න් 4න් 3ක් කියලා කියන්නේ සත්‍ය වශයෙන් මේ ගාන වෙන්නේ 75ක් තමයි ලැබිලා තියෙන්නේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ මම ආපස්සට ඉස්සරහට තමයි කියවගෙන ඉන්නේ. ගාන අග ඉදම් වලට කියවගෙන යනවා දරුවනේ මෙන්න මෙහෙම. ලක්දාස ලද ඡන්ද ප්‍රමාණයෙන් අඩක් පෙරේරාට ලැබුණා. පෙරේරාට දැන් අපි කියනවා 75ක්. එහෙනම් ලක්දාසකින් අඩක්නේ පෙරේරාට. එහෙනම් පෙරේරාගේ වගේ දෙගුණයක් ලක්දාස ගාව තියෙන්න ඕනේ. එන 75 2ක් 175 2ක් 150ක් ලක්දාස ගාව තියෙන්න ඕනේ. මම දැන් ආයෙත් ආපස්සට යනවා. මොකද්ද? පින්නගොඩ ලැබූ ඡන්ද සංඛ්‍යා ප්‍රමාණයෙන් දෙගුණයක් ගුණවර්ධනට තිබුණා. ගුණවර්ධනට 100ක් නම් පින්නගොඩ වගේ දෙගුණයක් නම් එතන පින්නගොඩට තියෙන්න ඕන 50යි. මොකද්ද කියන්නේ? පින්නගොඩ ලැබූ ඡන්ද ප්‍රමාණයෙන් දෙගුණයක් තමයි ගුණවර්ධනට තියෙන්නේ. ඉතින් දැන් ටක් ගාලා එකතු කරමු. අපි සංඛ්‍යා ගත්ත කිසිම සූත්‍ර ලියන්න ඕනේ නැහැ. A ධන B ධන කිය G ධන P E ධන කියලා හැම භාගයේ බෙදීම කියලා සූත්‍ර ලියන්න එපා. මොකද මේක වාර විභාග පේපරයක් නෙවන නිසා. පියවර වලට ලකුණු හම්බ වෙන්නේ නැහැ. අවසන් පිළිතුරට ලකුණු හම්බ වෙනවා. ඒකක නිවර්තිය සමග සටහන් කරොත් සහ අඩුම කාලයක් තුළ ඔයා ඒක හැදුවොත් තමයි දීලා තියෙන ගණන් වලින් අඩුම තරමේ ගණන් 50න් 40ක්වත් ඔයාලට කියෙව්වා කියලාවත් ඒව හදන්න උත්සාහ කරා කියලාවත් සතුට වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් 5 5 10 10 17 එකක් ඉදිරි 375යි. ඉතින් මම මෙහෙම එකතු කරන්නෙත් නෑ මේ වගේ ගණන් 100 මෙතන 200 එකතු කරනවා. මෙතන තව 100ක් තියෙනවා 300. මේ 300 මේ 75යි 375යි කියලා පිළිතුර ලියනවා. එතකොට මේක ඇවිල්ලා මුදල් නෙමෙයි මේක ඡන්ද නිසා මේකට ඒකක සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඒත් එක ඉක්මනටම බලමු. කොහොමද අපි සකස් කරන්නේ මේකට අපි ගත්ත 4 වෙනි ගාන කොහොමද අපි සකස් කරන්නේ කියන එක බලමු. හරි දරුවනේ 4 වෙනි ගාන ඔයාලට පුළුවන් මේ විදිහට කියව ගන්න. මම පොඩ්ඩක් මෙහෙම නවත්තන්නම්. නැත්නම් මම අර කිව්ව ක්‍රමය අනුගමනය කරන්න ගණන් අපහැදිලි අය. මේ විදිහට මම 4 වෙනි ගාන එකතු කර ගන්නවා මෙහෙම. චන්දරේ ළඟ තිබුණු මුදලින් රුපියල් 10ක් සමරයට දුන්නොත් දෙදෙනාම ළඟ ඇති මුදල් සමාන වෙනවා. හරි. ඔන්න ඔය වාක්‍ය ඇතුලේ හැංගිලා තියෙන කතාව මොකද්ද? චන්දරේ ගාව තියෙන මුදලින් රුපියල් 10ක් සමරයට දුන්නොත් දෙදෙනා ගාව තියෙන මුදල් සමාන වෙන්න නම් මේ දෙන්න අතර මුදල් පරතරය කීයක් වෙන්න ඕනද? හිතන්නකෝ චන්දරේ සමරය ඕනේ නැහැ. ඔයයි ඔයාගේ මල්ලි ගැන හිතන්නකෝ. ඔයයි ඔයාගේ මල්ලි. හරි? ඔයාගෙන් රුපියල් 10ක් මල්ලිට දෙනකොටම ඔයාගේ රුපියල් 10ක් අඩු වෙනවනේ. සහ මල්ලිට රුපියල් 10ක් වැඩි වෙනවා. ඔයාට රුපියල් 10ක් අඩු වෙලා මල්ලිට රුපියල් 10ක් වැඩි වෙනවා කියලා කියන්නේ මේ දෙක අතර සම්පූර්ණ වෙනස කීයද? 20යි. වෙනස 20ක් ආරම්භයේදී තිබුණොත් තමයි ඔයාගෙන් 10ක් අඩු වෙලා ආරයට ඒ 10 එකතු වෙනකොට දෙන්න සමාන වෙන්නේ. එහෙනම් ඒකෙන් කියන්නේ චන්දරේ නම් සමරයට දෙන්න චන්දරේ ගාව වැඩියෙන් තියෙන්න ඕනේ. චන්දරේගෙන් සමරේ ගාන අඩු කරාන් පස්සේ වෙන්න ඕන කීයක් කියලාද මේ කියන්නේ 20ක පරතරයක් තියෙන්න ඕන කියන එක තමයි පළවෙනි වාක්‍යයේ හැංගිලා තියෙන කාරණාව. සමරේ ළඟ ඇති මුදලින් රුපියල් 10ක් චන්දරේට දුන්නොත් දැන් සමරේ ගාව තියෙන මුදලින් 10ක් දෙනවලු චන්දරේට. හරි. එතකොට චන්දරේට ඒ 10 එකතු වෙන්න ඕනවා දන්නවා. 10ක් චන්දරේට දුන්නොත් සමරේ ළඟ ඇති මුදලෙන් 3 ගුණයක්. මෙහෙම දුන්නොත් සමරේ ළඟ තියෙන මුදලෙන් 3 ගුණයක් දැන් චන්දරේ ගාව තියෙනවා. චන්දරේ ගාව දැන් තියෙන්නේ මේ සමරගෙන් දුන්න 10ත් එක්ක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඉක්මනට මේ ප්‍රකාශය සුළු කරන්න. 3යි ශ්‍රීන 30යි මේ පැත්ත C දන 10යි කියලා. මේකට තව කෙටි ක්‍රම තියෙනවා. නමුත් මම මේ විදිහට හදාගෙන යනවා.
එතකොට ඔයාලට පුළුවන් මේ C මේ පැත්තට ගන්න 3S ඍණ C විදියට මේ 30 ධන 30ක් විදියට ගියොත් අර පැත්තට මෙතන 40යි. මේ ප්‍රකාශය එකට එකතු කරොත් ඔයාලා මේ C ට ධන C ට ඍණ C තියෙන නිසා පද දෙක එකට ප්‍රකාශ දෙක 1 2 කියලා නම් කරන්න කිසිසේත් මේවා මෙහෙම කරන්න යන්න එපා. IQ papers වල අවශ්‍ය නැහැ. ඔයා හිතෙන් මෙයාට මෙයා එකතු කරන්න ඕන. කොහොමද මෙයාට මෙයා කැපිලා යනවා 3S කින් S එකතු කරාන් පස්සේ 2S වෙනවා. 40ට මේ පැත්ත 60ක් වෙනවා. එහෙනම් S කියන්නේ 60යි. S කියන්නේ 60යි නම් තමයි 2S කියලා කියන්නේ 60යි. එහෙනම් S කියලා කියන්නේ 30යි. S කියලා කියන්නේ 30ක් නම් කීයෙන් 30ක් අඩු කරාමද උත්තරේ විදිහට 50ක් ලැබෙන්නේ 20ක් ලැබෙන්නේ 50න් 30ක් අඩු කරොත් තමයි 20ක් ලැබෙන්නේ. ඒ නිසා C ගාව 50ක් තියෙනවා S ගාව 30ක් තියෙනවා කියලා අපිට ගාන හදන්න පුළුවන්. එහෙම නැතුව වෙනත් ගැඹුරට තර්ක කිරීමුත් කරන්න පුළුවන් මේ මොනවත් අකුරු ලියන්න නැතුව. නමුත් ඔයා තාම ඒ සඳහා සූදානම් වෙන්නේ නැහැ. මේ වගේ අපි IQ 10 ගැටලු 10ක් 15ක් ඉස්සරහට කතා කරගෙන යනකොට දරුවනේ මේ විභාගයේ සඳහා විතරක් නෙමෙයි වගේ අනාගත විභාගයන් සඳහාත් ඔයා අපිත් එක්ක රැඳිලා හිටියොත් ඔයාට පුළුවන් කවදා හරි වාලියන IQ පේපරේ ලකුණු 75කට වඩා ස්කෝර් කරන්න ලකුණු 80ක් 90ක් ආසන්නට එන්න. හරි ඊට පස්සේ අපි ඉක්මනටම යනවා පස්වෙනි පේපරේ බලන්න මෙන්න මේ විදිහට ඒක තියෙන්නේ. එක්තරා පිහිනුම්කරුවෙක් මේක ඉතාමත්ම ජනප්‍රිය ප්‍රශ්නයක්. මේ ජනප්‍රිය ප්‍රශ්නය තුළ ඔයාලට කියන්න පුංචි තියරිටිකල් කොටසක් තියෙනවා. මම ඒක මෙහෙම කියලා ඉතියන්නම්. මේ ගඟක් මෙන්න මෙහෙම පහළට ගලනවා නම් ඔයා මේක ඔයාගේ නෝට් එකට එකතු කරගන්න. මිනිස්සෙක් පහළට යද්දී මිනිස්සෙක් ඉහළට යද්දි බෝට්ටුවක හරි මිනිස්සෙක් පිහිනනවා හරි බෝට්ටුවක හරි යනවා කියලා හිතන්නකෝ. මේ වගේ ගණන් වල උපකල්පනයක් තියෙනවා. ඒ බෝට්ටුවේ වේගය v කියන එක බෝට්ටුවට එහෙම නැත්නම් මේ මිනිසාට ආරම්භයේදී උරුම වේගය වෙනස් වෙන්නේ නැහැ. ආරම්භයේදී උරුම වේගය වෙනස් වෙන්නේ නැහැ. නමුත් ගඟ ගලන වේගය අනුව සහ ගඟෙන් මෙයාට තල්ලුවක් දෙනවද නැත්නම් ප්‍රතිරෝධයක් එල්ල කරනවද කියන එක අනුව තමයි එයා ගඟේ ඉහළ පහළ යන වේගය වෙනස් වෙන්නේ. ඒ අනුව මෙයාගේ සැබෑ වේගය v නම් මේ පුජ්‍යලයාගේ හරි මේ බෝට්ටුවේ හරි පල්ලෙහාට යනකොට ගඟේ වේගය හැමතිස්සෙම අපි x කියලා දාන්න පුරුදු වෙමු. v ට මේ x එකතු වෙනවා. එතකොට උඩට යනකොට v ගෙන් මේ x අඩු වෙනවා. මොකද පුජ්‍යලයක් කොච්චර තමන්ගේ ශක්තියෙන් උඩට යන්න හැදුවත් ගඟෙන් පල්ලෙහාට යාට ඝර්ෂණ බලවේගයක් ප්‍රතිරෝධ බලවේගයක් යෙදෙන නිසා මෙන්න මේ එයාගේ වේගෙන් x වේගය අඩු වෙලා තමයි මෙතෙන්ට එන්නේ. තේරුණාද? හරි. දැන් ඒතර මට කියන්න මෙන්න මේ වේග දෙක දැන් එකිනෙකට දැන් මෙතන v ධන x කියන එක තමයි ඔයාට v ධන x කියන එක තමයි දෙන්නේ පහළට වේගය. පහළට වේගය මේකට සමානයි මේක සමාන වෙනවා ඉහළට වේගය. පහළට වේගය මේක සමාන වෙනවා ඉහළට වේගය. හරි. ඔය කියන කඩලත් මතක තියාගෙන අපි ඉක්මනට යමු මොකද්ද මේක කියන්නේ කියන එක බලන්න. චන්ද්‍රේ ළඟ සමා වෙන්න අපි මෙන්න මෙතනයි කියවන්න ඕනේ. එක්තරා පිහිනුම්කරුවෙක් ගඟක් පහළට පිහිනීමේදී සැතපුම් 12ක් පෑ දෙකක්. සැතපුම් 12ක් පෑ දෙකක් කියලා කියන්නේ දුර දීලා තියෙනවා කාලය දීලා තියෙනවා වේගය හොයාගන්න දීලා තියෙන 12 බෙදීම 2යි කියලා කියන්නේ පල්ලෙහාට 6යි. පල්ලෙහාට 6යි කියලා කියන්නේ මේකද මේ දෙන්නේ නෑ මේ මුළු දෙකේම එකතුව දීලා තියෙනවා 6යි කියලා. ඒක තේරුම් ගන්න ඕනේ මේ විදියට. ඊට පස්සේ දරුවනේ ඔයාට කියනවා මොකක්ද? එහෙත් ගඟ ඉහළට පිහිනීම එතන එම දුරම පිහිට. ඒ කියන්නේ මේ සැතපුම් 12 පිහිනන්න යාට 6ක් ගත වෙනවා. ගඟ ඉහළට පිහිනීමේදී යාගේ වේගය සැතපුම් 12 පිහිනන්න යාට තප්පර නෙමේ පැය 6ක් වෙනවා නම් එයාගේ සමස්ත වේගය 2යි. ඒ 2යි කියලා කියන්නේ මේකද නෑ මෙන්න මේ දෙකේම එකතුව තමයි මේ දෙකේම ගැළපීම තමයි දෙක බවට පත් වෙන්නේ. ඉතින් මට කියන්න දැන් ඔයාලට මේක පහසුවෙන් හොයන්න පුළුවන්. මේ x කියලා කියන්නේ නිශ්චිත අගයක්. මේ x කියලා කියන්නේ නිශ්චිත අගයක්. මෙයාගෙන් ඒ නිශ්චිත අගය අඩු වෙලා 2 එනවා. මෙයාට ඒ නිශ්චිත අගය එකතු වෙලා 2 එනවා. තේරුණාද? මේ x කියන එක නියතයක් මේ v කියන එක නියතයක් බවට පත් වෙන අපි ඒක ඉස්සෙල්ලා කතා කරා. එහෙනම් මේ දෙකේ එකතුව අපිට නිකමට ගන්න පුළුවන් මේක සූත්‍රාංශයෙන් හදන්නත් පුළුවන් දරුවනේ. එතකොට අපිට මේක 4යි නම් මේක 2යි නම් මේක 4යි නම් මේක 2යි නම් මෙතනට ගැලපෙනවා. ඊට පස්සේ මෙතන 4යි නම් මෙතන 2යි නම් 4 ඍණ 2 මෙතෙන්ට ගැලපෙනවා. 4 ඍණ 2 මෙතෙන්ට ගැලපෙනවා. එහෙනම් එකකින් අදහස් වෙනවාට මම කෙටි ක්‍රමය කියලා දෙන්නම්. දැන් මේක ඔයාලට chart එක හිතින් හදාගන්න පුළුවන් නම් විතරමයි ඔයා මේ කෙටි ක්‍රමයට පුරුදු වෙන්න ඕන. නැත්නම් කෙටි ක්‍රමය මතක තියාගෙන යන්න එපා. ගඟ පහළට යන වේගයෙන් ගඟ ඉහළට යන වේගය අඩු කරන්න පහළට යන වේගය හැමතිස්සෙම වැඩි ඉහළට යන වේගය අඩුයි. ඒන උත්තරේ බෙදන්න දෙකෙන්. ගඟ පහළට යන වේගයෙන් ඉහළට යන වේගය අඩු කරන්න 6 ඍණ 4 6 ඍණ 2 කියලා කියන්නේ 4 ඒක බෙදන්න දෙකෙන් පිළිතුරු 2යි. ඒකට තමයි ගඟ ගලන වේගය වාට ලබා ගන්න පුළුවන්කම තියෙන ඕන එකට ඒක අදාළ කරගන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඔබට මෙන්න මේ තර්ක කිරීම කරන්න පුළුවන් තමයි ගාන පහසුවෙන්ම හදා ගන්න පුළුවන්කම තියෙන. ඒ අනුව තමයි පැයට සැතපුම් 2ක පිළිතුරක් අපි